අයිබෝන් සුබෝදෑසනක් කඳුරට ගුවන්විදුලියත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයත් හැම සිකුරාදාම පෙරවරු 8න් ආරම්භ වන හෝරාව වෙන් කරමින් ඔබ වෙත ගෙන එන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. අස්වැන්නෙන් අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ කාලීන වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රවණතාවන් ඔස්සේ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එනවා. අද දවසෙත් අපි සූදානම් ඊටම වැදගත් මාතෘකාවක් ඔස්සේ අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට. හරිත කෘෂිකර්මය හඳුනා ගනිමු. එයයි අද අපි තේමාව විදිහට යොදාගත්තේ. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ නිලධාරී කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්ප කුමාර මහත්මයා. ඒත් එක්කම අදත් අපිත් එක්ක එකතු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා, ඒ සමගින් තාක්ෂණ සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් කියලා ඔබතුමන්ලා තිදෙනාම අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මෙදිරියට. අයිබෝන්. හොඳයි අජිත් මහත්මයා, හරිත කෘෂිකර්මය මම හිතන්නේ මේක අර අපි කලින් කිව්ව විදිහට කාලීන මාතෘකාවක් කියවට සර්වකාලීන මාතෘකාවක් කිව්වොත් වඩාත් නිවැරදි වේවි කියලා මම හිතනවා. මොකද්ද මේ හරිත කෘෂිකර්මය කියලා කියන්නේ? ඇයි අද අපි ඒ ගැන සාකච්ඡා කරන්න අදහස් කළේ? හරිත කෘෂිකර්මය කියන වචනේ ඇහෙනකොට එක එක්කෙනාට එක එක විදිහට ඒ දිහා බලන්න පුළුවන්. අපි දන්නවා මීට වසර ගණනාවකට කලින් ලංකාවේ කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳව ලොකු වෙනසක් විදියට සිදුවෙච්ච කාරණයක් විදියට තමයි හරිත විප්ලවය හඳුන්වන්නේ. හරිත විප්ලවය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ ස්වභාවිකව කරන ගොවිතැනට යම් ආකාරයක කෘතිම ගනුදෙනු රාශියක් එකතු වුණා කියන මතය සහ අවබෝධය අපේ ගොවි ජනතාවට වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පරිශීලන නිලධාරීන් වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් අදත් කතා කරනවා. ඒකෙදි සිද්ධ වෙච්ච මූලිකම දෙයක් තමයි අර රසායනික ද්‍රව්‍යවල අවශ්‍යතාවය ප්‍රමුඛ කරා. ඒ වගේම අපි භාවිත කරන දේශීය බීජ වර්ග, දේශීය රෝපණ ද්‍රව්‍ය වෙනුවට දෙමුහුම් බීජ ඇති කිරීම වැඩි වේගවත් ආකාරයකින් සිදු වුණා. මේ රසායනික බොහොර යෙදීමට අමතරව භෝගවල රෝග හා කෘමි හානි වළක්වා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා වැඩි අවධානයක් යොමු වුණා. ඒක විවාදශීලී බව තත්ත්වයක් බවටත් පසු කාලීනව පත් වුණා. ඒ තුලින් වාණිජ මට්ටමින් අපේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වැඩි අස්වැන්නක් ලබා ගන්නට හැකියාව ලැබුණත් ඒ තුලින් ගුණාත්මක අස්වැන්නක් පිළිබඳ ප්‍රශ්න, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිළිබඳ ප්‍රශ්න, පරිසර දූෂණය වීම පිළිබඳ ප්‍රශ්න සහ පසේ තියෙන සාරවත්භාවය කාලයක් යනකොට අඩු වෙනවා කියන ගැටලුව අපි කතා කරා. දැන් මේ හරිත කෘෂිකර්මයත් එක්තරා මට්ටමකින් මේ හරිත වචනයත් එක්ක බැඳුණු දෙයක්. සාමාන්‍යයෙන් කෘෂිකර්මය හරිතයි තමයි. අපි දෙයක් වගා කරනවා කියන්නේ ඒ පරිසරයේ හරිත ස්වභාවයක් ඇති වෙනවා. අජිත් මහත්මයා, මේ වචනේ අර්ථයෙන් ගත්තත් හරිත වර්ණය කියලා කිව්වම කොළ පාට අපිට මතක් වෙන්නේ මේකනේ මුලින්ම. අනිවාර්යෙන්ම. එතකොට කෘෂිකර්මයට හරිත කෘෂිකර්මය කියලා කිව්වත් නැතත් අපි භෝග වගාවක් කරන්න අපි උත්සාහ කරන්නේ අපේ වටපිටාව හරිත වර්ණයක් ඇති කරගැනීමේ අපේක්ෂාව. කෙසේ වුණත් මේ මාතෘකාවට වඩා වැදගත් වෙන්නේ ඇත්තටම මේ මාතෘකාව අපි දානවා. ගොඩක් වෙලාවට ආයතන මට්ටමකින් ජාතික මට්ටමින් අපි යම් මාතෘකාවක් දැම්මට පස්සේ අලුත් වැඩසටහනක් කියන හැඟීම එන්නේ ජනතාවට. ඔව්. ඒතකොට අලුත් දෙයක් ඒ තුලින් ජනතාවට sannivedanaya කිරීමේ පහසුවක් එනවා. සමහරට ඒ වචන 100%ක් ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. 100%ක් ගැලපෙන්නත් පුළුවන්. සමහරලාට වෙනත් අදහසක් තවත් කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසාම තමයි අපි හිතුවේ මේ හරිත කෘෂිකර්මය කියලා අද අමාත්‍යාංශ මට්ටමින් සහ දෙපාර්තමේන්තු මට්ටමින් කතා කරන්නේ මොන වැඩසටහනද කියන කාරණේ පිළිබඳව අවධානයක් යොමු කරන්න. එතනදී අපි විශේෂයෙන් මේ කාරණේත් කියන්න ඕනේ. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එදා ඉඳන්ම කියපු දෙයක් තමයි අපි යම් අන්තයකට ගිහිල්ලා නෙවෙයි ගොවිතැන කටයුතු කළ යුත්තේ කියන කාරණේ. කාබනික ද්‍රව්‍ය පුළුවන් තරම් භාවිතා කරන එක අතිශයින්ම වැදගත්. හැබැයි ඒක විතරක් 100%ක් පාවිච්චි කරලා අපිට කෘෂිකාර්මික කටයුතු කරන්න යනකොට ගැටලු ඇති වෙනවා. ඒක කතරම් ගැටලුකාරීද කියලා මෑත ඉතිහාසයේදී අපිට හොඳින්ම අඳුනා ගන්න ලැබුණානේ අජිත් මහත්මයා. හොඳටම ලැබුණා. ඒවට අපි ඒ තුලින් අපි ඉගෙනගත්ත පාඩමුත් උපරිමයි. ඉගෙනගත්තේ නැති කට්ටියත් ඒ පාඩම් ඉගෙන ගත්තා. ඉතින් එතන තියෙනවා යම් කාබනික කතාවක්. ඒ වගේම තමයි අපි කවදාකවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා නැහැ රසායනික ද්‍රව්‍ය වලට මුල් තැන දුන්නොත් තමයි අපිට ගොඩ යන්න පුළුවන් කියලා. එතකොට මේ හැම දෙයක්ම සම්බන්ධ වෙච්චි ඒකාබද්ධ පෝෂණ ක්‍රමයක් ගැන අපි කාලාන්තරය තිස්සේ කතා කරා. ඒ වගේම ඒකාබද්ධ පලිබෝධ පාලනයක් ගැනත් අපි කාලාන්තරය තිස්සේ කතා කරා. එතනදී බොහෝ
කරුණු පිළිබඳව අපි අවධානය යොමු කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඒකෙන් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යාරක්ෂිත කෘෂිකාර්මික භෝග නිෂ්පාදනයක් වගේම පරිසරයේ තියෙන තිරසාර බව ආරක්ෂා කිරීම. දැන් මේ යටතේ ඒ ගැන හිතලා ආරම්භ කරලා තියෙන අමාත්‍යාංශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහනක්. ඒකේ විවිධ සංඝටක සහ අපි කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අජිත් මහත්මයා. එහෙනම් අපි මේ මාතෘකාව ඔස්සේ ඉදිරියට අපේ වැඩසටහන ගෙන යමු. අපි ආරාධනා කරනවා ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ නිලධාරී කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්ප කුමාර මහත්මයා. දැන් මේ අජිත් මහත්මයාගේ ප්‍රවේශයත් එක්කම වසන්ත පුෂ්ප කුමාර මහත්මයා මම කැමති අහන්නට ඔබතුමාගෙන් යලිත් ඒ ප්‍රශ්නේම මොකද්ද මේ හරිත කෘෂිකර්මය කියලා කියන්නේ? අපි ඒ ගැන පුළුල් වශයෙන් අවබෝධයක් ලබා දෙමු අපේ අසන්නන්ට. ඔව්. එතකොට මේ වෙනකොට මේක ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම කතා කරන දෙයක්. ඒකට හේතුව තමයි අපි අර හරිත කෘෂිකර්මයක් කියන එක හරිත විප්ලවයෙන් පස්සේ කෘෂිකර්මයට පිළියමක් විදිහෙන් තමයි එන්නේ. එතකොට හරිත විප්ලවයත් එක්ක ආව කෘෂිකර්මය ඒවා නිර්දේශات එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට වෙන්න ඕන කියලා. නමුත් මේක භාවිතයේදී ප්‍රායෝගිකව මේක භාවිතා කරනකොට ගොඩක් මේක අවභාවිතයන් සිද්ධ වෙන්න ගත්තා. එකක් තමයි කෘෂි රසායන අනිසි විදියට භාවිතා කරා, පොහොර වර්ග අනිසි විදියට භාවිතා කරා. අපි පස ගැන කිසිම තැකීමක් කරේ නැහැ. එතකොට මෙහෙම කරගෙන යනකොට මේ කෘෂි විද්‍යාඥයන්ට තේරුම් ගන්න පුළුවන් වුණා අපිට මේ විදිහට දිගටම කෘෂිකර්මය කරන්න බෑ. එතකොට අපි එන්න අපි බිත්තියටම හේතු වෙනවා. එදාට අපිට මේ කෘෂිකර්මය මහ පොළවේ කරන්න අපහසුයි කියන එකට සියලු දෙනා විද්‍යාඥයෝ එකතු වෙලා කතා බහ කරගත්තා. ඊට පස්සේ අපි කොහොමද මේක වෙනස් කරගෙන තිරසාර විදියට අනාගතයක් තියෙන විදියට අපිට වගේම අපේ අනාගත පරපුරට මේක තිරසාර වෙන්න ඕන කොහොමද කියන එක කතිකාවතක් ගොඩනැගිලා ඒ කට්ටිය මේක හඳුන්වා දෙනවා හරිත කෘෂිකර්ම විදියට එළියට මේක අපි සමූහික වශයෙන් මුළු ලෝකෙම එකතු වෙලා යන්න ඕන ගමනක් කියන එක. ඒකෙදී යාලා මේ විස්තර කරනවා අපි දැනට වගේම හැම කෙනෙකුටම ආහාර සුරක්ෂිතතාවය ඇති වෙන්න ඕන. ඒක සාධාරණ විදියට ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. මේ කියන සංකල්පත් එක්ක තමයි මේක ඉදිරියට යන්නේ. ඔව් වසන්ත පුෂ්ප කුමාර මහත්මයා දැන් මේ හරිත කෘෂිකර්මය කියන එක අපේ ලංකාවට විතරක් ආවෙන එක දෙයක් නෙවෙයිනේ ජාත්‍යන්තරේ පවා පවත්නා සංකල්පයක්. මම ඔබතුමගෙන් කැමති අහන්නට ඇත්තටම මේ හරිත කෘෂිකර්මය කියන සංකල්පය ජාත්‍යන්තර වශයෙන් ගත්තාම කතරම් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවද? උදාහරණ කිහිපයක් එක්ක අපිට කතා කරන්න පුළුවන් නම්. ඔව් මේ වෙනකොට ඕස්ට්‍රේලියාව වගේ ගත්තාම එයාලා සාමාන්‍යයෙන් මේකෙන් 127කට එහා ගිහිල්ලා තියෙනවා කාබනික කෘෂිකර්ම කියන පැත්තම. එතකොට එයාලා සහ අනිකුත් ලෝකේ රටවල් මේවා නිවැරදි ආකාරයට පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ක්‍රමවේදයන් මොනවාද කියලා හඳුන්වා දීලා ගොවි මහත්තුරුන්ට ඒ අවශ්‍ය පුහුණුව දීලා ඒ අවශ්‍ය විදිහට තමයි යන්නේ. එතකොට වෙන්නේ අර සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ඒක තිරසාර විදිහට ගුණාත්මක භාවයෙන් අපිට අපේ පරිභෝගිකයා අතටපත් වෙනවා. ඒ වගේ මේක සාධාරණ මිලකටපත් වෙනවා එතකොට. එහෙම නැතුව අපි අර අධික විදිහට කෘෂි රසායන භාවිතා කරොත් අධික විදිහට පොහොර වගේ ඒවා පාවිච්චි කරොත් වෙන්නේ අපේ පස මැරෙනවා. ඒ පස්සේ ගොඩක් වෙලාවට ජීවි බවක් තියෙනවා කියලා අපි කතා කරන්නේ. ජීවීන් ගොඩාක් ඉන්නවා, රාශියක් ඉන්නවා. එතකොට අපි මේ පසට එකතු කරන පොහොර වේවා ඒවා පවා පසට උරා ගන්න, ශාකවලට ලබා ගන්න පුළුවන් තත්ත්වයටපත් කරන්නේ මේ ජීවි අය. එතකොට මේ අය ඔක්කොම පසෙන් අයින් කරලා අතුගාලා දාලා අපිට වගාවක් කරගෙන යන්න බෑ. ඒක තිරසාර වෙන්නේ නැහැ. එතකොට පසක බිමක සාරවත්ම බින් අඟලක් හැදෙන්නත් අඩුම් වශයෙන් ගොඩාක් රස්නේ වැඩි වර්ෂාව අධික පරිසරයක වුණත් අවුරුදු 700ක් වගේ විශාල කාල සීමාවක් යනවා. එතකොට එච්චර කාලයක් ගත වෙලා හැදිච්ච පස අපි සීසාලා විවෘත කළා පස එක වර්ෂාවෙන් සමහර වෙලාවට එක දවසේ අඟල් ගාණක් පහලට සේදිලා යන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේකෙන් මේ ලෝකෙම හඳුන්වලා දෙන්නේ අපිට තිරසාර විදියට මේක හැමදාම කෘෂිකර්මය කරගෙන යන්න පුළුවන් සංකල්පයක්.
ඔව් ඇත්තටම ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇති. ඇයි මේ හරිත කෘෂිකර්මය කියන සංකල්පය අපි අනුගමනය කළ යුත්තේ? එයින් ලැබෙන්නා වූ සාර්ථක ප්‍රතිඵල කෙතරම්ද කියලා ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. ඔව් වසන්ත පුෂ්පකුමාර මහත්මයා දැන් මේ හරිත කෘෂිකර්මය කියන සංකල්පයේ මූලික සංගඨක පිළිබඳව ඔබතුමාට හඳුන්වා දෙන්නට පුළුවන් නම් මා කැමති වඩාත් පැහැදිලි කරගන්නට පුළුවන් වේවි. මොන කොටස් ඔස්සේද නැත්නම් මොන අංශ ඔස්සේද හරිත කෘෂිකර්මය කියන කාරණාව අපිට සාකච්ඡා කළ හැකි වන්නේ කියලා. ඔව් දැන් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා කෘෂිකර්මේනුත් සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා මේ ද්වේෂගුණික විපර්යාස සිද්ධ වෙන්න කියලා. දැන් අපිට අපේ ගොවි මහත්තුරුන්ට අනිකුත් අපේ ජනතාවට මේක තේරෙමින් යනවා. අධික නියං ඇති වෙනවා. ඒ වගේම අධික තීව්‍රතාවයෙන් විශාල අධික තීව්‍රතාවයක් සහිත වැසි ඇති වෙනවා. ගම් වතුර තත්ත්වය ඇති වෙනවා. නායයන් වගේ තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. එතකොට මේ වගේ තත්ත්ව ඇති වෙන්න කෘෂිකර්මෙත් යම් කිසි බලපෑමක් ඇති වෙනවා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ හරිත කෘෂිකර්මයේදී කතා කරන්නේ අපි පුනර්ජනනීය බලශක්ති වලට යා යුතුයි කියන එක. ඒ වගේම තමයි බිම් සැකසීමේදී අර අනවශ්‍ය විදිහට බිම් සකස් කරගෙන යනකොට ඒ පසේ තියෙන ගුණාත්මක භාවය හානි වෙලා යනවා. එකක් සෝදාපාලු වෙලා යනවා. අනිත් එක යා ගොඩක් වෙලාවට pH අගේ වෙනස් වෙලා ආම්ලික වෙන්න පුළුවන්, බාෂ්මික වෙන්න පුළුවන්, ලවණතාව වගේ ඇති වෙන්න පුළුවන්. පස්සේ ඉන්න ශුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යන්න පුළුවන්. මේ නිසා අවම් බිම් සැකසීමක් සම්බන්ධව කතා කරනවා ඒ නිසා. ඒ වගේම තමයි අපිට පුළුවන් තරම් මේ කෘෂි රසායන වලින් විතරක් නැතිව අපිට ජෛව තාක්ෂණය වගේව පාවිච්චි කරලා ඒ කියන්නේ දැන් මේකෙදී අපි කොයින් වෙලාවකවත් කතා කරන්නේ තාක්ෂණය අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. මේකෙදී අපි පුළුවන් තරම් තාක්ෂණي පාවිච්චි කරලා කාර්යක්ෂම විදිහට වගා කටයුතු කරන එක සම්බන්ධව තමයි කතා කරන්නේ. පස්සට යන්න නෙවෙයි අපි කියන්නේ ඉදිරියට යන්න කියලා තමයි කියන්නේ. එතකොට අර ජෛව තාක්ෂණي වගේව අපි මෙහිදී පාවිච්චි කරනවා. ඒ වගේම කාබනික කෘෂිකර්ම කියන එකත් මේකේ කොටසක්. එතකොට කාබනික පුළුවන් තරම් ඒ කියන්නේ පසේ අපි රසායනික පොහොරක් පසට යෙදුවත් ඒ පසේ ඉන්න ශුද්ධ ජීවීන් තමයි ඒක ශාකයකට ලබා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නේ. එතකොට අපි නැත්තම් අපි කොච්චර යෙදුවත් වැඩක් නැහැ. අනිත් එක තමයි අපි පසේ පෝෂක තිබ්බත් නැතත් පසේ මේ pH අගයන් වගේ වෙනස් වෙනකොට පසේ කොච්චර පෝර තිබුණත් ගහකට උරා ගන්න බැරි තත්වයකට පත් කරනවා. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ පස ඉස්සෙල්ලම කොහොමද තියෙන්නේ? තම හැම ගොවි මහත්තයාගේම පස ගැන තමයි අපේ ගොවිතැනේ හදවත කියලානේ අපි කතා කරන්නේ පස. ඒක නිසා පස කොහොමද තියෙන්නේ කියලා පරීක්ෂණ කරගන්න පුළුවන්. එතකොට අපේ පරීක්ෂණ ආයතන 13ක් වගේ තියෙනවා ශ්‍රී ලංකාව පුරා පැතිරලා ගොවි මහත්තයාට අඩු මුදලකට මේක ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. එතකොට ගොවිතැන ආරම්භ කරන්න කලින් පස පරීක්ෂා කරලා බලලා එතකොට ඒකෙදි දෙනවා නිර්දේශ විදියට මොනවාද අපි අඩුපාඩු තියෙන්නේ පස්සේ ඒවා කොහොමද ගොවි මහත්තයා සකස් කරගන්න ඕන ආම්ලිකතාවය වැඩි නම් කොහොමද හදා ගන්න ඕන ඒ කියන ඒවා. එතකොට මේ කියන தত্ত্ব වලට ගොඩක් පස අර අනවශ්‍ය පැති වලට යන්න දෙන්නේ නැහැ පසේ කාබනික පොහොර හොඳට තියෙනවා නම්. ඒ නිසා පසේ කාබනික ද්‍රව්‍ය පුළුවන් තරම් තියෙන්න ඕන. අපි කියන්නේ 100ට 2ට වඩා තියෙනවා නම් රසායනික පොහොර අවශ්‍ය නැහැ කියලා. නමුත් ওই කියන தત્ත්වේ පසක් අපේ නැහැ. එතකොට ගොඩාක් වෙලාවට අපි වීලි කලාපේ ගත්තොත් පස ඒ කාබනික ද්‍රව්‍ය ඉක්මනින් පිච්චිලා යනවා. එතකොට ඒක නිසා පුළුවන් තරම් අපි පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න ඕන. ඒ වගේ කියන කෘෂිකර්මයක් තමයි අපි කතා කරන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් තරම් දැන් මේ වෙනකොට අපේ තියෙන මේ අපේ විතර නෙවෙයි ලෝකෙම මේ කෘෂිකර්මයේ සඳහා යොදා ගන්න පුළුවන් ඉඩම් අඩු වෙවි යනවා. එකක් පස්සේ ගුණාත්මක භාවය පිරිහිලා යනවා. අනිත් එක සංවර්ධනයත් එක්ක මේ සීමා වෙනවා. ඒ නිසා අපිට පුළුවන් තරම් තිරස් අවකාශයක් පුළුවන් තරම් භාවිතා කරන්න මෙහිදී කතා කරනවා. එතකොට අපිට අර යොදා ගන්න පුළුවන් ඉඩ පහසුකම වැඩි කරගන්න. ඒ වගේම තමයි ජල සම්පාදනය සහ ජල වහනය. එතකොට මේක ගැන අපේ ගොවි මහත්තයා සමහර වෙලාවට ජල සම්පාදනය ගැන යම් කිසි මට්ටමකට හරි සැලකිලිමත් වුණත් ජල වහනය ගැන එච්චර සැලකිලිමත් නැහැ. එතකොට අපිට සමහර ගොවි බිම් අහුවෙලා තියෙනවා ලොකු මිරිස් වගාවල් එහෙම වගා කරලා තියෙනවා. නමුත් වර්ෂාවත් එක්ක සම්පූර්ණ ගස් ටික කහපාට වෙලා කොළ හැලිලා ගොවි මහත්තයා හිතන්නේ මේක මේ ලෙඩක් රෝගයක් කියලා එතනට යනකොට අසරණ වෙනවා. නමුත් එතන තියෙන්නේ ජල වහනය සම්බන්ධ ගැටලුවක්. ඔව් ජල වහනය දුර්වල නිසා අර ජලය රැඳෙනවත් එක්ක මුල් වලට අවශ්‍ය පෝෂණය ලබා ගන්නත් බෑ. එයාට අවශ්‍ය හුස්ම ටික ගන්නත් බෑ. මේ නිසා ගහම දුර්වල වෙලා යනවා. ඒක නිසා අපි අර ජල සම්පාදනය කරනවා වගේම සැලකිලිමත් වෙන්න ඕන ජල වහනය සම්බන්ධවත්. ඒ වගේම දැන් අපි අර එකකින් නෙමෙයි එකක් මතම යැපෙන්නේ නැතිව
මේ රෝග පලිබෝධ ටික පාලනය කරගන්න කියන එක. ඒකට අපි කියනවා ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය නැත්නම් පාලනය කියලා. එතකොට අර ඉස්සර අපේ ගොවිමහතුරු අතරත් කතාවක් තියෙනවනේ අනින් නැත්නම් බානින් කියලා. ඒ කියන්නේ එකක් මතම යැපෙන්නේ නැහැ. විකල්ප ක්‍රම අපි සොයාගෙන යා යුතුයි. යා යුතුයි. එතකොට පළවෙනියෙන්ම අපි ගොවිමහත්ය කරන්න ඕන වළක්වා ගැනීම. නැත්නම් දැනට අපි හුරු වෙලා තියෙන අපේ ගොවිමහතුරු වැඩි හරියක් රෝගයක් ඇවිල්ලා නැත්නම් පලිබෝධයක් ඇවිල්ලා ඒක උස්සන්න වෙනකොට ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය ගෙනල්ලා ඒක මත්තෙන්ම මේක පාලනය කරගන්න පුළුවන් කියලා. ඒකෝට අවසාන විසඳුම විදිහට අපි අනුගමනය කළ යුතුයි. හැබැයි ඊට කලින් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි කර යුතු වෙන්නේ වළක්වා ගැනීම. රෝගයක් එන්න නැත්නම් පලිබෝධ හානියක් එන්න කලින්ම ඒක ඒම වළක්වා ගැනීම තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන. ආවොත් ඒක පාලනය කරගන්න තමයි අපිට කටයුතු කරන්න ඕනේ. ඒක නිසා නිතර සුපරීක්ෂාකාරී වෙන්න වෙනවා. ඊට පස්සේ බීජේ ඉඳන් තෝරගන්න තැන ඉඳන් බිම් සකස් කරන තැන ඉඳන්ම මේක මූලික තැන ඉඳන්ම අපි කරගෙන යන්න ඕන. අර අවසානයේ අපි අර කටමට්ටමටම ගිලුණාට පස්සේ අපි කටයුතු කරලා වැඩක් නැහැ. මුලින් ඉඳන්ම අරගෙන යනවා නම් ගොවි මාතර හරි පහසුයි ඒක. ඒ වගේම තමයි අපි අලුත්ම තාක්ෂණය පුළුවන් තරම් යොදා ගන්න ඕන. එතකොට ගොඩක් වෙලාට ලෝකේ නම් මේ වෙනකොට ඩ්‍රෝන තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය මේ වගේ ඒවා පාවිච්චි කරනවා. ඉතින් අපිත් එක තැනම ඉඳ ඕනේ. අපිත් ඒ වගේ පුළුවන් ඒවා පුළුවන් තරම් යොදා ගන්න ඕන. මේ වගේ කටයුතු වලට තමයි යොදවා ගන්න ඕන මේ සංකල්ප විදියට අපි යනකොට. හොඳයි මම හිතන්නේ අපි සංකල්ප 7ක් පමණ සාකච්ඡා කළා නේද? ඔව් තවත් කරුණු කීපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපිට කලින් කෙටි විරාමයක් ලබා ගැනීම ගීතයක් ශ්‍රවණය කරන්නට. අපි අසන්නන්ට අපි ආරාධනා කරනවා ඔබට මේ හරිත කෘෂි කර්මයේ සම්බන්ධයෙන් කිසියම් කාරණාවක් විමසා නිරාකරණය කරගත යුතු තිබෙනවා නම් කතා කරන්න අපිට 081 222 88 44 අපේ දුරකථන අංකය 081 222 88 44. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ නිලධාරී කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්පකුමාර මහත්මයා සමගින් අද අපි හරිත කෘෂිකර්මය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ. පෙරවරු 8යි විනාඩි 20යි දැන් වෙලාව. උදෑසන 8යි විනාඩි 24යි දැන් වෙලාව. ඔබ එකතු වෙලා ඉන්නේ අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන සමගින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය ඔබ වෙත ගෙනෙන අස්වැන්නේ අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ හරිත කෘෂිකර්මය සම්බන්ධව. මේ පිළිබඳව කතා කරන අතර වාරේ අපි සෝදානම් තවත් ඊටාම වැදගත් වූ කාරණාවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට. ඔබ දන්නවා අස්වැන්න වැඩසටහනින් මේ කාලගුණය සම්බන්ධයෙන් අපි කතා කරනවා. නමුත් ඒ කාලගුණෙත් විශේෂත්වයක් තියෙනවා. කෘෂි කාලගුණ අනාවැකිය. කෘෂිකාර්මික කටයුතු වල නිරත වන්නා වූ ඔබට කොහොමද ඉදිරි කාල සීමාව තුළ බලපවත්වන්නා වූ කාලගුණය වැදගත් වන්නේ සහ වෙනස් වීම කොහොමද බලපාන්නේ කියලා. අපි ඒ ගැන කියන්නට ආරාධනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ තාක්ෂණ සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමින්ද මහත්මයා අතරම කොහොමද මේ කෘෂි කාලගුණ අනාවැකිය මේ වන විට මොන වගේ පණිවිඩයක්ද නිකුත් කරලා තියෙන්නේ? ඔව් ගීතානි මහත්මිය කෘෂි තාක්ෂණික තොරතුරු ගොවින් අතරට ඉතාමත් කඩිනමින් ගෙන යාම සඳහා ජාතික කෘෂි තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානය විසින් වරින් වර මේ කෘෂි කාලගුණ උපදේශන පණිවිඩ නිකුත් කරනවා. මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා අප්‍රේල් මැයි ජූනි කියන මාසවල කොහොමද මේ කාලගුණ වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. ඒකෙදි ඇත්තටම දැන් අප්‍රේල් මාසේ නම් අපි අගභාගයකට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ සඳහන් වන විදිහට අප්‍රේල් මැයි ජූනි මාසවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කියන්නේ සාමාන්‍ය වර්ෂාපතනයක් හෝ ඊට තරමක් වැඩි වර්ෂාපතනයක් ලැබෙයි කියලා තමයි උපදේශනයේ මේ සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී මැයි ජූනි මාසවල ගත්තාම උතුරු පළාතට සාමාන්‍ය අනිකුත් පළාත් වලට මේ වෙනකොට අනාවැකිය නිකුත් කරලා නැහැ. උතුරු පළාතට මැයි ජූනි මාසවල සාමාන්‍ය වර්ෂාපතනයක් හෝ ඊට තරමක් වැඩි වර්ෂාපතනයක් ලැබෙයි කියලා මෙහි සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව අප්‍රේල් මාසයේ තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු හා හානි වළක්වා ගන්න කටයුතු කරන්න කියලාත් අපේ ගොවි මහතුරුන්ට මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ප්‍රධාන ජලාශවල විශේෂයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය 65% කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ මුල් සතියේ මහවැලි ඇතුළු මහා වාරි මාර්ගවල ජල මේනකොට නිකුත් කරලා තියෙනවා.
ඒත් එක්කම දැන් මේ කාලගුණික තොරතුරු මේ පොදුවේ සඳහන් කරලා තියෙන නිසා අර කෙටි කාලීන කාලගුණික තොරතුරුත් එක්ක ගලපගෙන කටයුතු කරන්න කියලාත් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම වී වගාව ගත්තාම බොහෝ ප්‍රදේශවල දැන් මේ මහකන්නේ අවසන් වෙලා අස්වනු නෙලලා තියෙන්නේ. ඒත් එක්කම යලකන්නේ සඳහා බිම්සකසී මේ කටයුතු වහාම ආරම්භ කරන්න කියලා තියෙනවා. මේ වර්ෂාපතනයත් එක්ක මොකද එතකොට ඒ ජල ප්‍රමාණය අපිට උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිත කරන්න පුළුවන්. එතකම් මේ බිම්සක සීමට පෙර ලැබෙන අන්තර්මෝසම් වර්ෂාවෙන් උපරිම ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. ඊළඟට අතිරේක ආහාර භෝග වගා කරන ගොවීන් සම්බන්ධයෙන් කතා කරොත් ඒත් භෝග වගාව දැන් අස්වැන්න වෙලා අවසන් වුණාට වහාම ඊළඟ වගා කටයුතු සඳහා බිම්සක සීමේ කටයුතු සිදු කරන්න කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැයි මාසේ මුල් සතියේ වන විට මේ තදවැසි අපේක්ෂා කරන නිසා ඊට පෙර අසනු කියන්නේ භෝග හානි අවම කරගන්න කටයුතු කරන්න කියලා තියෙනවා. එතකම ලොකු ලුණු වගේ වගාවක් කරනවා නම් අප්‍රේල් මාසයේ අන්තිම සතිය වෙනකොටවත් තමන් දැමීමේ කටයුතු ආරම්භ කරලා කරගෙන යන්න කියලා තියෙනවා. එතකොට අර තදවැසි මයි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇති වෙන තදවැසි වලින් සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම අර දිලීර රෝග, බැක්ටීරියා රෝග වගේ වර්ෂාවත් එක්ක ඇති වෙන රෝග අවම කරගන්න පුළුවන්. ඔව් දැන් මේ අප්‍රේල් මාසේ පුරාම වගේ අපිට වර්ෂාපතනය කියන තත්ත්වය වැඩි වශයෙන් දකින්නට ලැබුණානේ මේ දුමින්ද මහත්මයා. දැන් මේ දවස්වල රකුණු සහිත කාලගුණය ඔබතුමා කිව්වා කාට වැඩි වශයෙන් තියෙනවා. ඒ හින්දා ඒ ගැනත් සැලකිල්ලටගෙන ඒ වගා කටයුතු ආරම්භ කරන්න පුළුවන් ලොකු ලුණු වගාවේ නිරත වෙන අපේ ගොවි මහත්තුරන්ට. හොඳයි බොහොම ස්තුතියි දුමින්ද මහත්මයා. එහෙමනම් අපි නැවතත් මේ හරිත කෘෂිකර්මය පිළිබඳව සාකච්ඡාවට යමු වන්නට සූදානම්. අපිත් එක්ක එකතුලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ නිලධාරී කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්ප කුමාර මහත්මයා. ඔබතුමාගෙන් කැමති දැනගන්නට මූලික වශයෙන් අපි හරිත කෘෂිකර්මයේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ක්‍රියාකාරකම් මොනවද කියලා ඔබතුමා පැහැදිලි කිරීමක් කරනවා නම් මේක වඩාත් ප්‍රයෝජනවත් වෙවි. ඔව් මෙහිදී අපි මේ දැන් මේ කාලීන තත්වයක් එක්ක අපේ ගොවි මහත්තුරුන්ට විතරක් නෙවෙයි අපි ශ්‍රී ලාංකීය සියලු ප්‍රජාවට තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටස. එතකොට අපි මේ තියෙන තත්ත්වයට එක්ක අපි සියලු දෙනාටම අපේ ගෙවත්ත වගා කරගන්න එක සම්බන්ධව තමයි මට මේ හරිත කෘෂිකර්මයත් එක්ක විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපේ ගෙවත්ත හදාගෙන කොහොමද අපි හරිත වර්ණව මුළු ලංකාවම ඉදිරියට අරගෙන යන්නේ කියන එක තමයි මේකෙදි අපි ප්‍රජාවක් විදිහට අපි සියලු දෙනාටම පොඩි වශයෙන් මේකේ වගකීමක් තියෙනවා. එතකොට අපි සියලු දෙනාටම පුළුවන් නම් අපේ ගෙවත්තේ මල් පෝච්චියක නැත්තම් ගෙදරට ගේන හාල් බෑග් එකේ නැත්තම් පොඩි වලක් කපලා ඉඩ තියෙනවා නම් එහෙම. එතකොට සමහර අයට කියන්න පුළුවන් අපිට ඉඩ නැහැ. අපි ඉන්නේ සමහරවල් තට්ටු නිවාසවල කියලා. ඒ අයටත් පුළුවන් පළතුරු ගහක් හිටව ගන්න, එළවලු පඳුරක් දෙකක්, කොළ එළවලු ටික මේ ටික වගා කරගෙන යන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකොට දන්නවා ගොඩක් වෙලාවට අනිසි විදියට කෘෂි රසායන භාවිතා කළොත් වෙන්නේ අපේ ආහාරවල ගුණාත්මක භාවය හානි වෙලා යනවා. එතකොට විද්‍යාඥයන් කතා කරනවා, සෞඛ්‍යාංශ කතා කරනවා මේ වෙනකොට බෝ නොවන රෝගවලට අපේ තියෙන ආහාර රටාවේ තියෙන වැරදි පිළිවෙත් ඒ වගේම අපි මේ කෘෂි රසායන අනිසි විදිහට භාවිතා කරලා ඒවා අවභාවිතා කරලා හැදුවොත් අපේ ආහාර වේලත් දූෂණය වෙන්න පුළුවන්. ඒකෙන් මේ බෝ නොවන රෝගවලට එහෙම වැඩිපුර ගොදුරු වෙනවා. පිළිකා, වකුගඩු සහ අනිකුත් අක්මාවේ ප්‍රශ්න ඒ වගේ තියෙන ලොකු ගැටලු රාශියකට. මේ නිසා අපේ ගොවි මහත්තුරුත් පුළුවන් තරම් ඒවා භාවිතා කරනකොට පුළුවන් තරම් ඒ නිර්දේශ වලට අනුකූලව ඕන භාවිතා කරන්න. ඒ වගේම අපේ භාවිතා කරන අපේ පාරිභෝගික ජනතාවට පුළුවන් තරම් තමන්ගේ ගෙවත්තේ මේවා පුළුවන් තරම් කෘෂි රසායන වලින් තොරව ගෙවත්තේ හදාගන්න පුළුවන් මේක. ඒක නිසා අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපි වාස්තු විද්‍යානුකූලව ගෙවල් හදනවා, දොර තියන්න අවශ්‍ය පැත්ත බලනවා, මේ ඔක්කොම කරනවා. නමුත් උදේ පාන්දර බලනකොට ගේට්ටුවේ කොක්කක එල්ලලා තියෙන කුණු මල්ල. ඒතරම අවලස්සනද? ඔව්. ඉතින් මේක අපිට සම්පතක්.
ඇයි අපි මේක විසි කරන්නේ සහ අපි කරදර වෙන්නේ මේ වෙනුවෙන්? අපිට පුළුවන් නම් හොඳම ලේසිම දේ තමයි මේක ඉඳුල් අපිට බැහැර කරගන්න බැරි එක පිළිනු ගඳ ගහනවා ඒ වගේ පණුව දානවා ඒ වගේ තියෙන ගැටලුව. ඉතින් මේක අපිට පුළුවන් අනිත් එක මම මේකෙදි යෝජනා කරන්නේ ගොඩාක් මහන්සි වෙලා කරන දෙයක් නෙමෙයි. එදිනදා ඒ කරන වෙලාවේදී පොඩි විනාඩි 5ක් තමන්ට තියෙන විනාඩි 5ද ඒක තමන්ගේ ගෙවත්ත වෙනුවෙන් යෙදුවම හොඳටම ඇති. එතකොට අපි රාජකාරී කරන අය පවා අපි දැන් අපි කතා කරන මම වුණත් ගෙදරදී මේ විදිහට චුට්ටක් වකා කරගන්නවා. මට හිතෙනවා ඔබතුමාම කිව්ව හොඳ ප්‍රවේශයකට ආවේ. දැන් මේ කසල කළමනාකරණය අපි ගෙවත්තේදීම නැත්නම් ගෘහාශ්‍රිතවම සිදු කරනවා නම් අපි ඒ ආරම්භක ස්ථානින් ධර්ම අවබෝධයෙන් කළ යුතුයිනේ. මුළු තැන්ගෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ටික නැත්නම් මේ ඉවතලන ද්‍රව්‍ය ටික කිසියම් පිළිවෙලකට දිරණ ද්‍රව්‍ය නොදිරණ ද්‍රව්‍ය වෙන් කරලා එහෙම කරන්න පුළුවන් නම් පස්සේ මේවා අය වෙන් කරලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අමතර කාලයක් ගත කරන්න අවශ්‍යත් නැහැ. මට හිතෙනවා ඒ ක්‍රමය ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා බොහොම ප්‍රයෝජනවත් වේවි අස්සන්නත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ගෘහණියන්ට. ඔව් එතකොට නොදිරණ ද්‍රව්‍ය වෙනම ඉවත් කරලා සාමාන්‍යයෙන් අර දිරණ ද්‍රව්‍ය වල විශේෂයෙන් නරක වන ද්‍රව්‍ය ටික අපිට බැහැර කරගන්න තමයි ගොඩාක් අපහසු කට්ටියට. ඒක කරගන්න මම ඉතා පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. එතකොට අපි ගෙදර දොර අතු ගන්නකොට මිදුල අතු ගන්නකොට ගාඩන් එක කපනකොට මිදුල තියෙන තනකොළ ටික කපනකොට ඒ එකතු වෙන කාබනික ද්‍රව්‍ය ටික වියලලා අපි වෙනම අරන් තියා ගන්නවා. ඊට පස්සේ ගෙදරින් අයින් කරන ඉඳුල් ටික තියෙනවනේ. මේ ටික අපිට ගෙදරට ගේන හාල් බෑග් එක නැත්තම් අපි මල් පෝච්චිය වෙන්න පුළුවන්. නැත්තම් පළතුරු පැලයක් හිටවනවා නම් අපි පළතුරු පැලේ ගෙනල්ලා හිටවන්න ලෑස්ති වෙලා වල කපන එක නෙමෙයි. අපි කලින් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන්. එතකොට ඒ වල වෙන්න පුළුවන්. ඒ ඕනෑම එකක් අපිට මේ කුණු කසල බහාලන ද්‍රව්‍ය තන ස්ථානීය විදිහට අපිට සලක ගන්න පුළුවන්. එතකොට අපි හාල් මල්ලක් ගත්තොත් ඉස්සෙල්ලම හාල් මල්ලේ අර යටටම කොටසට අපිට පුළුවන් සාමාන්‍යයෙන් අඟල් 5ක 6ක වගේ පස් තට්ටුවක් දාන්න පුළුවන් මතු පිට පස් තට්ටුවක්. ඊට පස්සේ අපිට ඒ මතට අර ඉඳුල් එදා එකතු වෙන ඉඳුල් තට්ටුව අපිට බැහැර කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක අර පිලුණු වෙන්නේ තෙතමනේ වැඩි වුණොත්. ඒක නිසා අපිට ඒ උඩින් අර වියලි කොළරොඩු ටික අපිට පොඩි තට්ටුවක් විදිහට දාලා කටවහලා තියන්න පුළුවන්. ඊළඟ දවසෙත් අපිට එකතු වෙන ඉඳුල් ටික අර වියලි කොළරොඩු තට්ටු ඉහළින් දාලා උඩින් දාලා නැවත කොළරොඩු තට්ටුවකින් වහන්න පුළුවන්. ওই විදිහට අපිට දවස් 7ක් විතර තියෙන අපේ ඉඳුල් ටික මේ මල්ලට බහලන්න පුළුවන්. නැත්නම් අපේ බඳුනට පෝච්චියට වෙන්න පුළුවන්. නැත්නම් අපි කපාගත්ත වලට වෙන්න පුළුවන්. ඒකට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මල්ල පිරීලා අවසාන වෙන්න අඟල් 8ක් විතර මත්තෙන් නතර කරනවා. ඊට පස්සේ ඒ අවසාන ටික කාබනික පොහොරයි මතු පිටපසුයි එකට එක වගේ වෙන්න මිශ්‍ර කරලා පුළුවන් නම් 10 අඟුරු ටිකක් මිශ්‍ර කරගන්න පුළුවන්. එහෙම මිශ්‍ර කරලා අඟල් 8ක විතර අර බෑග් එකේ ඉහළ කෙළවරේ ඉතිරි වෙච්ච කොටස සම්පූර්ණ පුරව ගන්නවා. පුරවගෙන මේක සෙවණක තියලා සාමාන්‍යයෙන් අපි මල් පැල වලට එහෙම වතුර දාන වෙලාවකට චුට්ටක් මේකට වතුර චුට්ටක් දානවා. මෙහෙම දවස් 21ක් මාසයක් විතර යනකොට මේක බැහැලා අර තිබිච්ච කාබනික ද්‍රව්‍ය ටික දි รา පත් වෙලා මේක දැන් හොඳ අපිට කොම්පෝස්ට් ගොඩක් සහිත මල්ලක් හම්බ වෙනවා. ඊළඟ දවසට අපිට පුළුවන් ගෙදරට ගේන අපි තක්කාලි සලාදේ හදනකොටම පිහියට තැවරෙන බීජ දෙක තුන වෙන්න පුළුවන්. ඒක චුට්ටක් පොඩි කරලා වතුර චුට්ටක් දාලා සෝදලා අර මල්ල ඉහලින් පොඩ්ඩක් අර පස චුට්ටක්. එතකොට අපි මේක බීජ දාගන්න තැන ඉඳන්ම වැදගත් වෙනවා. මම ඒකත් කතා කරන්න. එතකොට මේ මල්ලටම රඳවන්න පුළුවන්. නැත්තම් මෑ කරල් ගෙනල්ලා තිබුණා නම් ඒක හොඳට මේරුව කරලා තිබුණොත් එහෙම ඒකේ තියෙන මේරුව හොඳට මේරුව බීජ අමුෙන් දැම්මත් පැලවෙනවා. එතකොට අපි නයිමිරිස් බීජ දානවා නම් අමුෙන්ම ඕන දාගන්න. හොඳට පැහිච්ච ඉදිච්ච කරලක් අරගෙන ඒ වියලන් නැතුව ඒ අමු තත්වයේ තියෙද්දිම අපිට ඒකෙන් බීජ දෙක තුනක් අරකට දාන්න පුළුවන්. එතකොට අපිට අර පෝෂණයක් තියෙන හොඳ බෑග් එකක් තියෙනවා. ඒකේ අපිට වදන මේකට අපිට දැන් අර එකක් තමයි අපිට තිබිච්ච ගැටලුවත් निराකරණය වෙනවා. ඒ වගේම අපිට හැම සතියකටම සැරයක් අපිට බෑග් එකක් එකතු වෙනවා. නැත්නම් පෝච්චියක් බඳුනක් වලක් අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට අපේ ගෙවත්ත අපි දන්නෙත් නැහැ નિરાයාසයෙන්ම එදිනදා වගා වේගෙන යනවා. පොඩ්ඩක් අර උවමනාවක් ඇති කරගන්න එක තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ නේද මේ කාරණේට මුල පුරන්න නම්. ඔව් මේක ඇත්තටම අපේ ඇඟට සමීප කරගන්න ඕනේ. එතකොට අපි අපේ අර වටිනා කාලය චුට්ටි මොහොතක් මේ වෙනුනොත් කැප කරන්න ඕනේ. ඒක අපි කැප කරන්නේ පොඩි වෙලාවයි වෙන්න පුළුවන්. නමුත් අපේ අනාගත ජීවිතේම අපේ දරුවන්ගේ අනාගත ජීවිතේම නිරෝගීව පවත්වාගෙන යන්න ඒක දායක වෙන්න පුළුවන්.
හොඳයි. දැන් ඔය තමයි උපක්‍රම ඔබට ගෘහස්තව සිදු කළ හැකි දේවල්. අපි කොහොමද හරිත කෘෂි කර්මාන්තයට අපිට පුළුවන් මට්ටමින් මැදිහත් වන්නේ කියලා. ඒ ගෘහස්තව සිදු කිරීම එක්තරා සංකල්පන ඊට අමතරව තවත් මොන වගේ ක්‍රියාදාමද අපිට ආයතන මට්ටමට ගියාම නැත්නම් ඊට වඩා පුළුල් සමාජයක් ගත්තාම මේ වගේ හරිත කෘෂි කර්මය ව්‍යාප්ත කරන්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන්නේ? ඔව් මේක අපිට මහා පරිමාණයෙන් කරගෙන යන අපේ ගොවි මහත්තුරුන්ට ව්‍යවසායකයන්ටත් මේක යොදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කාබනික කෘෂි කර්මය කියන්නේ මේක එක කොටසක්. එතකොට අපි මහා පරිමාණයෙන් කරනකොට උනත් අපි විශේෂයෙන්ම බිම් සකස් කරන තැන ඉඳන්ම මේක සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපි පුළුවන් තරම් අපේ පස නිරාවරණය කරගන්න හොඳ නැහැ අධික අවුවට. එතකොට ශුද්ධ ජීවින්ට නෙමෙයි අපිටවත් ඉන්න බෑ අධික අවුවත් එක්ක. ඒක නිසා ඒ පස්සේ ගොඩාක් ස්වභාවික චක්‍ර ක්‍රියාත්මක කරලා පස පෝෂණය කරලා දෙන ශුද්ධ ජීවින් ඒ පසෙන් ඉවත් වෙනවා. ඒ වගේම මේ පස ගොඩක් නිරාවරණය කරලා තියෙනකොට වෙන්නේ අධික වර්ෂාවක් එහෙම ඇති වුණොත් මේ පස සෝදාපාලු වෙනවා. ඒ නිසා අපේ හදවත බඳු මේ පස ඉස්සෙල්ලාම අපි ආරක්ෂා කරගන්න ඕන. එයාගේ ජීවි බව පවත්වාගෙන යන්න ඕන. ඒ නිසා අපිට කාබනික ද්‍රව්‍ය අපිට හැකිතරම් අපි කියන්නේ ටොන් ගණන් මේකට එකතු කරගන්න කියලා. පුළුවන් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්ක අපේ මේ අපි මහා පරිමාණයෙන් කරන අපේ ව්‍යවසායික මහත්තුරුන්ට එහෙම පුළුවන් ඒකාබද්ධ ප්‍රවේශයකට යන්න පුළුවන්. එතකොට අපිට මේ පස නිවැරදිව දවසෙන් දවස ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි තෝරගන්න බීජ ටික. බීජ නිවැරදි බීජ අපි තෝරගන්න ඕන. එතකොට අර අපි පස ගොඩනගා ගන්නකොට පළවෙනි එක තමයි අපි පස මුලින්ම පරීක්ෂා කරන්නම ඕන. එහෙම නැත්නම් අපි අර පසට සුදුසු විදිහට නෙවෙයි පාවිච්චි කරන්නේ. පසේ තියෙන පෝෂක උරා ගන්න දෙන්නේ පස ආම්ලික වුණොත්. ඒ වගේම තමයි ලවණතාවයටපත් උනත් උරා ගන්න දෙන්නේ නැහැ. පසේ කොච්චර පෝෂක තිබ්බත්. ඒ නිසා පස්සේ අර තියෙන නිවැරදි ස්වභාවය පවත්වාගෙන යන්න ඕන. එතකොට අපිට පළවෙනි එක ප්‍රාදේශීය මට්ටමින්ම අපිට කුඹුරු ඉඩම් වලට නම් මේ නිර්දේශ දීලා අපිට ඕනනම් අපිට අන්තර්ජාලයෙන් මේක ගන්නත් පුළුවන්, ලබා ගන්න පුළුවන්. ඒ ග්‍රාමසේවක වසමෙම තියෙන කුඹුරු යායටම පොහොර නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ නිර්දේශ තියෙනවා. එතකොට ඒ පසේ තියෙන ස්වභාවය ගැන දීලා තියෙනවා. දැන් ඔබතුමා මේ සඳහන් කළානේ පස පරීක්ෂා කරගත යුතුයි කියලා. මට එතෙන්දී අහන්නට හිතෙනවා මේ පස පරීක්ෂා කිරීම අපි හිතමු විශාල භූමි ප්‍රදේශයක සිදු කරනවා නම් වගා ඉඩමක. එතෙන්දී එහි කෙතරම් අපසරියක් මෙහිදී අදාළ කරගත හැකිද? නැත්නම් විශාල ඉඩමක නම් අපි කොටස් වශයෙන් වෙන් කරලා ඒ ස්ථාන වලින් ගත්ත පස් සාම්පල් pH ගේ පරීක්ෂා කිරීම සඳහා යොදාගත යුතු වෙනවද? මොකක්ද ක්‍රමය? ඔව් අපි විශාල ඉඩම් ගත්තම එයාගේ භූ විෂමතාවයක් තියෙනවා ඉඩමේ. එතකොට සමහර පැති වැඩිපුර සෝදාපාලු වෙන තැන් වෙන්න පුළුවන්. සමහර තැන්වල ජල ඒක රාශී වෙන තැන් වෙන්න පුළුවන්. පස්සේ සමහර වෙලට ඉහළ කොටස් වැඩිපුර සෝදාපාලුවට ලක් වෙන තැන් වෙන්න පුළුවන්. මේ නිසා මේ හැම තැනක්ම නියෝජනය වෙන්න ඕන අපි ගන්නකොට. එතකොට අපේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්තයාගේ උදව් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ පස් නියදියක් ලබා ගන්නකොට. ඊට පස්සේ අපිට ඉතා ඉක්මනින්ම ඒ ප්‍රදේශවලට ප්‍රාදේශීයව තියෙන අපේ පස පරීක්ෂා කරන මධ්‍යස්ථානයකට ඉදිරිපත් කරොත් ඒක සම්පූර්ණ පරීක්ෂා කරලා ඒ පසේ තියෙන අඩුපාඩු මොනවාද ඒවා නිවැරදි කරගන්නේ කොහොමද කියලා පහසුවෙන්ම දැනගන්න පුළුවන්. එතකොට හරි පහසුයි අපේ ගොවි මහත්තයාට ඒක නිවැරදි කරගන්න පහසු වෙනවා. ඊළඟට තමයි අපි බීජ තෝරගන්නකොට හොඳ ගුණාත්මක බීජම තෝරගන්න ඕන. නැත්තම් අපේ කාලේ ශ්‍රමය ඒ වියදම් කරපු ටික අපරාධ යනවා. ඒ නිසා පදනම් වෙන්නේ නිවැරදි බීජ අපි තෝරගන්න ඕනේ. එතකොට අපි දන්නවා අධික වර්ෂාවල් ඇති වෙනවා. ඊට පස්සේ අධික නියං ඇති වෙනවා. ඒ නිසා අපි මේ බීජ සිටුව ගන්නකොට නිවැරදි කාල පරාසය තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම අපි වී වගාව කරනකොට අපි අස්වනු නෙලන්න ඕන නියං කාල තත්වයක් යටතේ. එතකොට ඒක නිසා අපි මාස 2මාරේ වී එකක් නම් මාස 3මාරේ වී එකක් නම් මාස 4 වී එකක් නම් අපි ඉස්සෙල්ලාම හිතන්න ඕන අස්වනු නෙලන්නේ හරියටම මොන මාසේ මොන සතියේද වගේ. එතන ඉඳලා ආපස්සට තමයි දැන් මාස 3මාරේ වී එකක් නම් අපි දැන් එළඹෙන කන්නේ අපි අගෝස්තු වගේනේ අස්වනු නෙලන්න ඕනේ. එතකොට අගෝස්තු වලට අස්වනු නෙලනවා නම් එතන ඉඳලා මාස 3මාරක් පිටිපස්සට ඇවිල්ලා එතන ඉඳන් තමයි අපි බීජ සංස්ථාපනය කරන්න ඕනේ නැත්නම් පැල සංස්ථාපනය කරන්න ඕනේ. එතකොට අපි මම වීගවිතන කොහොමද කරන්න කියනකොට කතා කරනනම් ඊටත් මාසයකට විතර කලින් තමයි අපි බින් සකස් කිරීම ආරම්භ කරන්න ඕනේ. එතකොට අපිට අර එන ගැටලු වලින් පුළුවන් තරම් අවම කරගෙන යන්න පුළුවන්. එතකොට අර එන රෝග පරිබෝධ පව අපිට අවම කරගෙන යෑමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි ඊට පස්සේ අපි භෝගයක් පසට යෙදුවන් පස්සේ
ඊට පස්සේ අපි මේක නිවැරදිව කළමනාකරණය කරගන්න ඕන. අපි මොකක් හරි ප්‍රශ්නයක් දැකලා ඒක දරුණු වුණාට පස්සේ අපි එතනට ප්‍රවේශ වෙන එක නෙමෙයි වටින්නේ. මුලින් ඉඳන්ම ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතකොට නිවැරදිව අපි මේ ඉඩපරතර හිටව ගන්නකොට අපි ලබා දෙන්න ඕන. පැල නිවැරදි ආකාරයට පුහුණු කරගන්න ඕන. කප්පාදු කරනවා නම් කප්පාදු කරගන්න ඕන. ඊට පස්සේ නිවැරදි පෝෂණය කළමනාකරණය කරගන්න ඕන. ජල සම්පාදනය කරගන්න ඕන. රෝග පලිබෝධ ටික කළමනාකරණය කරගන්න ඕන. ඒ වගේම දැන් ඔය ඔක්කොම ටික කරලා අවසානයේ අපි විශාල වශයෙන්ම මේ කෘෂිකර්මයේදී එන ඵල අපේ ඔක්කොම විනාශ වෙන ප්‍රමාණය වැඩි පසු අස්වනු හානි විදිහට. ඒවා අර ගොඩක් නැවුම් මේවා නිසා. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ මේ අස්වැන්න නෙලා ගත්තට පස්සේ වෙළඳපළට ගෙන යන කාල සීමාව අතරේ. එතකොට අපි මේ අස්වැන්න නෙලන අවස්ථාවේ ඉඳන්ම බලපානවා. එතකොට අපි නිවැරදිම ඒ ඕනෑම අස්වැන්නක් නෙලා ගන්න ඒක නියමිත කාලයක් තියෙනවා. මේරිමි අවධියක් තියෙනවා. එතකොට මේ නිවැරදි අවධිය තමයි අපි නෙලා ගන්න ඕනේ. එතකොට දවසෙත් තියෙනවා නිවැරදි කාලයක් මේක නෙලා ගන්න ඕන. අපි මිරිස් නෙලනවා නම් අපි කියමු ඒක අර පිනි තියෙන අවස්ථාවේ අපි නෙලන්නේ. ඒ පිනි තියෙන අවස්ථාවේ නෙලලා අපි මේක ගිහිලා ගබඩා කරලා තිබුණොත් ඉදෙන්න එහෙම අර ඇන්ත්‍රැක්නෝස් වගේ රෝග වැඩි වෙනවා. එතකොට අර පිනි හිඳුනට පස්සේ තමයි වියලිලා ගියාට පස්සේ තමයි අපි අස්වැන්න නෙලා ගන්න ඕන. එතකොට ඒ අර දවසේ කාල සීමාවත් බලපානවා. ඒ වගේම දැන් අපි මෑ කරලක් කඩා ගන්නවා නම් ඒ මෑ කරලේ උපරිම දිගට ආවට පස්සේ අපි නෙලා ගන්න ඕන. නැත්තම් ඊට වැඩි අපතේ යනවා. ඒක බණ්ඩක කරලක් ගත්තත් ඒත් එහෙමයි. එතකොට අපර වෙළඳ පොලේදී මේ විනාශ වෙන්න පුළුවන් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන්. ඒක නිසා අපි හරිත කෘෂිකර්මය කියන එකේදී අර අපි මේ නිෂ්පාදනය කරනවා වගේම නිෂ්පාදනය කරපු ටික පුළුවන් තරම් ආරක්ෂා කරගෙන අපේ පාරිභෝගිකයා අතට පත් කරගන්න තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය වෙනවා. හොඳයි. දැන් ඔබට හොඳින් පැහැදිලි ඇති මේ අපි හරිත කෘෂිකර්මය කියලා කියන සංකල්පයේ කතරම් පුළුල් වපසරියක් තුළ විහිදී යන අපිට උපමාතෘකා ගණනාවක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක්ද කියන වග. හොඳයි දැන් අපි ඒ ගැන කතා කරද්දී මහා පරිමාණ අවධානය යොමු කළ යුතු කරුණු කාරණා රාශියක් ඔබතුමා සඳහන් කළා. ඊට අමතරව තවත් යමක් කියන්නට තියෙනවද අපි ඊළඟ කාරණයට යමු යන්නට කලින් ඔබතුමාට? ඔව් මේ අපි ගෙවත්ත කරගන්න යනකොට අපි අර ගෙවත්තක් නිවැරදිව තෝරගන්නේ කොහොමද? අපි ඒක වගා කරගන්නේ කොහොමද කියන එක ගැන චුට්ටි දැනුවත් කිරීමක් කරන්න ඕන. එතකොට මේක අපි සමහර වෙලාවට රාජකාරි වලට බහුලව කැප වෙන අය ඉන්නේ. එතකොට එයාලට නිවැරදි වෙලාවක් නැහැ. නිසි වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් මහන්සි වෙලා නෙවෙයි පොඩි වෙලාවක් කැප කරලා මේ දේ කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම දේ. අපි ඉඩම තෝරගන්නකොට ඉඩමේ සමහර තැන්වල ජලය රැඳෙන තැන් තියෙනවා. සමහර තැන්වල ජලය රැඳීම අඩු තැන් තියෙනවා. සමහර තැන්වල මැටි ගතිය වැඩි තැන් තියෙනවා. සමහර තැන්වල වැලි ගතිය වැඩි තැන් තියෙනවා. ඒ නිසා නිවැරදි අවබෝධයක් ගන්න ඕන මුලින්ම. ඒක නිසා අපිට පුළුවන් නම් අපේ ඒ ගෙවත්තේ ඉඩම චුට්ටක් කොල කෑල්ලක සටහන් කරගෙන දවසේ අවුව වැටෙන, ඉරේලි වැටෙන වෙලාවන් පැය දෙකෙන් දෙකට වගේ අපි සටහන් කරගත්තොත් එතකොට අපිට පැය 6ක් විතර වැටෙන තැන් වලට අපිට පුළුවන් ගෙඩි කරල් වගේ හැදෙන භෝග යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ සෙවන වැඩි තැන් වලට අපිට කොළේලවලු වගේ වට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ජලයේ වැඩිපුර හැදෙන තැන් වලට කොහිල ගොටුකොළ වගේ ඒ වගේ වට අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ අර පස්සේ අවශ්‍ය විදියට සකස් කරගන්න පුළුවන්. ඒ වගේ මැටි අධික තැනකට තියෙනවා නම් අපිට අර වැඩි තැනකින් මිශ්‍ර කරගන්න පුළුවන්. නැත්නම් වලවල් වැඩිපුර විශාලව කපලා ඒකට අපි අර බඳුන් මිශ්‍රණයක් වගේ හදලා ඒ වල අපිට පුරව ගන්න පුළුවන්. ඒ වගේම අපි අර ජල වහනය කරගන්න පුළුවන් තරම් ගෙවත්තෙත් අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම කරලා නිවැරදි ආකාරයට අපි හදාගත්තොත් අපිට එච්චර කරදරයක් නැහැ. එතකොට අර එන ගැටලු පුළුවන් තරම් අවම වෙනවා. එතකොට අපිට අර ආසාවෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට මම මුලින්ම යෝජනා කරන්නේ අපිට අර ඉක්මනින්ම අස්වනු දෙන ඔය කංකුම් වගේ ඒවා, ගොටුකොළ වගේ ඒවා. එතකොට අර ප්‍රයෝජනයක් දැනෙනකොට අපි ආස වෙනවා ඒක කරන්න. අනිත් එක වාර්ෂික භෝගයක් විදිහට හැමදාම අපි රසන නෙලා ගන්නත් පුළුවන් නේ. ගන්නත් පුළුවන්. එතකොට දැන් අර අපිට උයන ගමම්ම පොඩ්ඩක් ගෙවත්තට ගිහිලා කොළ මිටක් කඩාගෙන ඇවිල්ලා ඒ වෙලාවෙම අපිට නැවුම් සුවඳ ඒවා අපිට අත්විඳ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට අපේ ජනතාව ගොඩක් වෙලාවට අර පළතුරු පරිභෝජනය කරන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. හැබැයි අපි කියනවා විද්‍යාඥයන් කියනවා පුළුවන් තරම් අර පළතුරු වගේ ඒවා අපේ ප්‍රධාන ආහාරයට එකතු කරගන්න සාමාන්‍ය දවසකට ග්‍රෑම් 200ක් වගේ ආහාරයට එකතු වෙන්න ඕන කියලා. එතකොට මේ ග්‍රෑම් 200ක් වගේ අපේ ආහාරයට එකතු වෙනකොට අපි අර පුළුවන් තරම් බෝ නොවන රෝග වලින් අපේ ජනතාව ආරක්ෂා වෙනවා.
ඒක නිසා අපිට හොඳම දේ තමයි හැමදාම ගෙඩි හැදෙන ගස් ලැබු වෙන්න පුළුවන්, ප්‍රෙෂන් වෙන්න පුළුවන්, ඉඩ තියෙනවා නම් කෙසෙල් පඳුරක් වෙන්න පුළුවන්. ඒ වගේ අර හැමදාම අස්වනු අපිට ගන්න පුළුවන්. අනිත් එක පේර වගේ එහෙම ගත්තොත් හැමදාම අස්වනු තියෙනවා. එතකොට අපිට ඒවා ප්‍රයෝජනට ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි වසන්ත පුෂ්ප කුමාර මහත්මයා එහෙම කතා කරද්දී අජිත් ගුණසේකර මහත්මයා අපිට එමතුමක් ලැබෙනවා අපේ අස්වැන්නත් එක්ක ඉන්න යාව ජීව හිතවතෙක්ගෙන් මාතලේ අතිරහා පිටියේ ආනන්ද ලේනාරච්චි මහත්මයා අපිත් එක්ක එකතු වෙන්නේ. ආයිබෝවන් සුබ උදෑසනක් ඔබතුමන්ට. සනක් ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් ආව සියලු දෙනාටම. සුබ අලුත් අවුරුද්දක් ඔබතුමන්ට. මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වෙනකොට දැන් අපේ පළාතේ මධ්‍යම පළාතේ වගේ පළාත්වල දැන් කොස් හැමදාම නැහැනේ. දැන් මේ වාරේ කොස් ඉතාම ඉහළ මට්ටම පළදාව තියෙනවා. දැන් එතකොට දැන් ගස් යට ඉදිරිය වැටෙනවා. තව මාස 7 2 3ක් යනකොට ඉදිරිය වැටෙනවා. ප්‍රයෝජන ගන්න ගොඩක් අඩුයි. මේක ආරක්ෂා කරන ඉදිරියට එන ආහාර ආහේනියට මේක ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් මාකරි යොදන්න කෘෂි කර්ම දෙපාර්තමේන්තුව හරහා හෝ එහෙම වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන්ද යොදන්න ක්‍රමයක් තියෙනවද කියන එක දැනගන්න ඕනේ. මම යෝජනාව වශයෙන් කරනවා මේක මේවා කල්තබා ගැනීම ක්‍රමයක් යොදලා මාකරි ක්‍රමයකට ලෑස්ති කරනවා මම හිතනවා ගොඩක් වටිනවා කියලා. ඒකයි මගේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. හොඳ යෝජනාවක් එක්ක අපිත් එක්ක එකතුනේ ආනන්ද ලේනාරච්චි මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අපි අහලා බලමු වසන්ත පුෂ්ප කුමාර මහත්මයාගෙන් අපිට ඊට කිසියම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඔව් බොහොමත්ම ස්තුතියි. ඒ වගේ තත්ත්වයක් අපිට සිහිගැන්විච්ච එක. එතකොට ඇත්තටම හොඳ තැනක් අපිට මතු කළේ. එතකොට අපි ගොඩක් වෙලාවට දන්නවා ඉස්සර කාලේ මේ අපේ පැරණි අම්මලා ගොඩක් වෙලාවට කොස් ගෙඩියක බොහෝ පොඩි ප්‍රමාණයක් විතරයි ඉවත් කළේ. කොස් ඇට ටික වෙන්න පුළුවන්. මදුල ගලවලා ගත්තම බීජේ වටේ තියෙන අපි කියනවා සිමිද්ද කියලා ඒ කොටස වෙන්න පුළුවන්. මේ හැම කොටසක්ම ප්‍රයෝජනෙට ගත්තා. එතකොට අර වැඩි කාලවලදී එකතු වෙච්ච ප්‍රමාණය අපිට අර තියාගෙන නැති කාලවලදී ආහාරයට ගන්න පුරුද්දක් තිබුණා. එතකොට ඒ කාලේ නම් වැලිකොස් ඇට දැම්මා. එතකොට අර සිඹිට්ට වියලලා තියාගත්තා. ඒ වගේ තිබුණා. එතකොට මේ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේකට තාක්ෂණේ අලුත් කරලා තියෙනවා. එතකොට අපිට කොස් වගේ ඒවා අපිට පුළුවන් වියලලා තියාගන්න පුළුවන්. එතකොට මේවා දැන් මේ වෙනකොට ජලය පුළුවන් තරම් අඩු කරලා අපි කියනවා ඩීහයිඩ්‍රේට් කරලා කියලා. එහෙම කරලා පිටරට යවන තත්ත්වයටම පත් කරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව තාක්ෂණික කාට හරි අවශ්‍ය නම් අපිට පුළුවන් අපේ ආහාර පරීක්ෂණ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ආයතනයේ නම්බර් මේ අංකය ලබා ගන්නවා නම් 1920 අංකයට කතා කරලා අපිට ඒ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අයට ඇවිල්ලා පුහුණු වීම ලබා ගන්න පුළුවන්. ඒවා කොහොමද බෝතල් කරලා තියාගන්න පුළුවන් අපිට. නැත්නම් අර වාතය ඉවත් කරපු විදියට බෑග් කරලා සීල් කරලා අපිට තියාගන්න පුළුවන්. ඒවා වෙළඳ පොළට පවා යොදා ගන්න පුළුවන්, යොමු කරන්න පුළුවන්. එතකොට තව කාට හරි මේකෙන් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් හොඳ පැත්තක් මම හිතනවා මේ පැත්ත සිතනවා නම් හොඳයි. අපේ අනිකුත් අයත් ඒක වටිනා තැනක්. ඔව් සදහන මම හිතන්නේ දුරකථන අංක එහෙම අවශ්‍ය නම් අපේ අජිත් මහත්මයා සෝදානම්මින් ඉන්නවා කොහොමද සම්බන්ධීකරණය ගොඩනගා ගන්න කියලා පැහැදිලි කරන්නට අජිත් මහත්මයා. ඔව් දැන් මම අර මේ අතිරහ පිටියේ අපේ ආනන්ද මහත්මයා අපේ යාව ජීව ශ්‍රාවකයා. ඔහුට ප්‍රමාණවත් උත්තරයක් මම හිතන්නේ වසන්ත මහත්මයා දුන්නා කියලා අපිට මේ පිළිගන්න පුළුවන්. ඊටමත් විස්තරාත්මකව පැහැදිලි කරා ඔය කොස් කල් තබා ගැනීම කියන එක මේ අලුතෙන් තාක්ෂණය දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුනා දෙන්නටත් කලින් පාරම්පරිකව අපේ ගමේ ගොඩේ කරපු දෙයක්. තාම සරල ක්‍රම. හැබැයි ඉතින් අර කියන විදිහට අපි මේක වාණිජ මට්ටමේ කරනවා. දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් අවුවේ කොස් තම්බලා වේලලා යම් කාලයකදී කල්ගත වෙනකොට ඔකේ අවපැහැයක් එන්නට පුළුවන්. පුස් වගේ අල්ලලා තියෙන්නට පුළුවන්. ඒතර අර පෙනුම කියන එක ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ආහාරට ගන්න පුළුවන්. කොස් විතරක් නෙවෙයි දෙල් තියෙන කාලේට දෙල්. දැන් දෙල් ගෙඩියක් කීයද පහුගිය කාලේ දෙල් ගෙඩිය එළවලු ගණන් යනවත් එක්කම රුපියල් 300ක් විතර වුණානේ. ඔය ගන්නෝරුවේ අපේ හෙළබොජුන් අලවිසලා ආශ්‍රිතව හැමදාම දෙල් අලෙවි කරන වෙලෙන්දෙක් හිටියා. හොඳ ආදායමක් ලබා ගත්ත. දවල් වෙනකොට සම්පූර්ණයෙන් මේ ගොඩම ඉවර වෙනවා. ඉතින් ඒ කොස් කල් තබා ගන්නට පුළුවන් අලුත් තාක්ෂණය එක පැත්තකින් වාණිජ මට්ටමකට වැදගත් වෙනවා. අතිරික්ත නිෂ්පාදනයක් තියෙන කාලෙට ඒක අලුත් ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඒක මේ අපි ආයෙත්
අපේ සාම්ප්‍රදායික තිරසාර ක්‍රම ගැන අවධානය යොමු කරන්න හොඳ කාලයක් තමයි තියෙන්නේ. මොකද අපි ගෘහණියන් ඉතාම අරපිරිමැස්මෙන් මේ වැඩ කටයුතු කරා. ගොරකා වැඩි කාලෙට දුමේ ගොරකා වේලපු එක. එහෙම නැත්නම් දැන් දුමක් නැහැනේ දැන්. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. අපිට මේ ගොරකා වලින් පුළුවන් වැස්ස කාලෙට වේලා ගන්න බැයි නම් පේස්ට් එකක් හදාගෙන පස්සේ කාලයකට පාවිච්චියට ගන්න. මේ වගේ සංරක්ෂණ ක්‍රම බොහෝමයක් තියෙනවා. බොහොම ස්තුතියි වන්ත වෙනවා අපි මේ ප්‍රශ්නේ අහපු එකට සහ අපේ වසන්ත මහත්තයාගේ පිළිතුරට. ඒත් එක්කම අපි අර ඉස්සෙල්ලා අපි සඳහන් කරගෙන හිටියා වසන්ත මහත්තයා විස්තර කරා ගෙවත්තෙන් ගන්නට පුළුවන් ප්‍රයෝජනෙ සහ ගෙවත්ත කොයි ආකාරයෙන්ද සකස් කරගන්න පුළුවන් කියන කාරණේ. දැන් අපි හිතමුකෝ දැන් මේවැනි වැඩසටහනක් මුලින්ම අහන කෙනෙක් ඉන්නවා කියලා. දැන් එයාලට හිතෙන්න පුළුවන් දැන් මං ගෙවත්තක් ආරම්භ කරනවා කියලා ලොකු පරිවර්තනයක් කරන්න ඕන කියලා. දැන් තියෙන ගස් ටික ඔක්කොම අයින් කරලා ගල් ටික ඔක්කොම අයින් කරලා දැන් අලුතෙන්ම භූමියක් හදන්න ඕනේ අර මේ හරියට ප්‍රදර්ශනයකට වගේ උද්‍යානයක් හදනවා වගේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන් අයත් ඉන්නවා මට ඔය කියන්නේ නේද එහෙම අවශ්‍ය නැහැ එහෙම අවශ්‍ය නැහැ ඒකයි මං කියන්නේ බලන්න ඕනේ ගෙවත්තට බහිනකොට දැන් මගේ ළඟ තියෙන ගෙවත්තේ තියෙන අඩුපාඩු ටික මොකක්ද කියලා දැන් සමහර වෙලාවට තියෙන මම උදාහරණයක් කියන්නම් කොස් ගහ ගැන දැන් කතා කරා දැන් සමහර ගෙවල්තු වල තියෙන කොස් ගහේ ගෙඩි කුණු වල වැටෙනවා දැන් මේ කඳුරත් සේවයේ පිවිසෙන තැන තියෙනවා අපූර්ව කොස් ගහක් කර ඇල්ලි වගේ අපි ඒකට දවස් පිළියමක් ගැන කතා කරා හැබැයි ඒක කාලගුණික තත්ත්වෙනුත් එක්කම සමනය වුණා ඒ දුර්වලතාවය. දැන් මේ කුණු වෙලා වැටෙනකොට මේක යම් කිසි ආකාරයකින් ගෙඩි වැඩි වෙනකොටත් මේක වෙනවා. නිසි කාලෙට ගෙඩි කඩන්නේ නැතුව කණ්ඩ කවුරුත් නැතුව ගහකට නංගන්න කවුරුත් බැරුව හිටියොත් ඒත් එහෙම වෙනවා. දැන් මේ වගේ ගෙඩි බිම වැටිලා කුණු වෙලා ඊළඟ කණ්ඩ වෙනකන් කුණු වෙවි තනින්දලා තිබ්බහමත් ආපහු ඒ ගහට ලෙඩ බෝ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී වැඩිපුර තියෙන අතු කප්පාදු කරලා දිලීරනාශකයක් වගේ එකක් යෙදුවොත් අපිට බොහොම සාර්ථක හොඳ ගුණාත්මක අස්වැන්නක් ගන්න පුළුවන්. මොකද අපි කවදාකවත් ජීවිතේට ඔය ගෙවත්තක තියෙන කොස් ගහකට සත්කාර කරලා නැතුව ඇති. අජිත් මහත්මයා දැන් ඔබතුමා කිව්ව කාරණේ ඉතාම නිවැරදි. බලන්න ගෙවත්තේ තියෙන කොස් ගහ කෙතරම් උස්ස ගිහිල්ලාද ඇත්තටම කොස් ගෙඩියක් හදාගන්න යන එක ඇත්තටම මහා අභියෝගයක් තමයි. ඒ හින්දා ඒක නඩත්තු කරලා කප්පාදු කරලා තියාගත්තා නම් ඊට වඩා බොහොම පහසුවෙන් කොස් ගෙඩි නෙලා ගන්න හැකියාව තියෙනව නේද? තියෙනවා. ඊළඟට උදාහරණයක් මම අත්දැකපු දෙයක් දැන් අපේ ගෙවත්තේ හැදිලා තියෙනවා පැෂන් වල. දැන් කිව්වේ තක්කාලි යට ටිකක් කරා මේ පිහියට අහුවෙන එකමුත් පුළුවන් අපිට අලුතෙන් පොට් එකක් හදාගන්න. ඒ වගේ පැෂන් වලකට නිවැරදි පෝෂණය නැතිව කප්පාදුවක් නැතුව නිකන් තියනවා කියලා හිතන්නකෝ. දැන් ඕක ගැන අපි අවධානයක් යොමු වෙලා තිබ්බේ නැත්නම් ඕක වත්තට කරදරයක් වෙන්නේ. දැන් අපි අපේ වත්තේ තියෙන දේවල් ගැන මම කියන්නේ. මේ පැෂන් වලේ අපිට පුළුවන් නම් යම් කිසි උසකින් කප්පාදුවක් කරලා මේක යන්ට පොඩි ආධාරයක් කම්බියකින් හරි දීලා මේ පරතරයක් පළ සංඛ්‍යාවක් නෙවෙයි. අපිට පුළුවන් නම් කාබනික පොහොර ටිකක් දාලා වියලි කාලේට වතුර ටිකක් දාන්න. මේක මාසෙන් දෙකෙන් ලියලලා එතන තියෙන ගහක් වහගෙන ගෙඩි විශාල සංඛ්‍යාවක් දෙනවා. ඉතාමත් පෝෂණීය විශ්වාසවන්ත පානයක් අපිට ගන්න පුළුවන් දිනපතාම. විකුණන්න ඕනේ නැහැ. තවත් එකක්. දැන් දූරියන් ගස් තියෙනවා ගෙවල් වල. සමහරවිට ඇට වලින් හදාගත්ත ඒවා වෙන්න පුළුවන්. මේවා මේ විවිධ රෝග වලට බාධා වෙනවා. සමහර අය කියනවා ගෙඩි යටිපැත්තේ පුස්කන වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ගොඩක් ගෙඩි හැලෙනවා කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ওই වගේ තැන්වලදී බලන්න පුළුවන් මේකට හෙවණ තියනවාද ගොඩක් අනවශ්‍ය විදිහට. ඒකට වැඩක් නැති ගස් තියනවාද බාධා කරන. ඒ ගස් ටිකක් කපලා අරකට හොඳට අස්වැන්නක් ලැබෙන්න මේ අවුව වැටෙන්න ඉඩ දීලා නිදහසේ වැඩෙන්න ඉඩ දෙනවා නම් මේ කනට වඩා වැඩි අස්වැන්නක් ලබන කනට ගන්න පුළුවන්. ඒකට ඕකට ඩොලමයිට් වගේ දෙයක් දාලා ඒ වගේම ඒකට අදාළ රසායනික පොහොර ටිකක් එහෙම දාලා ගන්න පුළුවන්. පොල් ගස් තියනවා ගෙවල් වල. ගණන් ගන්න පොල් කඩනවා එච්චරයි. ගහට කිසිම සැලකිල්ලක් නැහැ. මොකක් හරි පාංශු දුර්වලතාවයක් නිසා හරි එක වෙන්නත් පුළුවන්. අපිට පුළුවන් නම් හැදෙන ගහට හෝ ඒ කාලේ හැටියට වැඩෙන ගහට පළදරන ගහකට ගැලපෙන පොල් පොහොර ටිකක් දාන්න කාබනික පොහොර වලට අමතරව පස වටේට ටිකක් බුරුල් කරලා අනවශ්‍ය පොලිතීන් ගල් කැබලි එහෙම අයින් කරලා අනිවාර්යයෙන්ම බලාගෙන ඉද්දී අස්වැන්න වැඩි වෙනවා. මේ වගේ තියෙනවා. ඉතින් අර තියෙන ගහට වලටත් අපි සැලකිල්ලක් දක්වනවා නම් දුර්වලතා හඳුනාගෙන ඒ දෝෂ ටික අයින් කරනවා නම් තියෙන ගෙවත්ත නිකම්ම පෝෂණීය ගෙවත්ත බවට පත් කරන්නත් පුළුවන්. හොඳයි. මම හිතන්නේ අතිරහ අපිට ආනන්ද මහත්මයාගේ ප්‍රවේශයත් එක්ක අපි ඊළඟට කතා කරන්න හිටපු මාතෘකාවත් ආවරණය වුණා. පළතුරු භෝග පිළිබඳව අපි බොහෝ සවිස්තරාත්මකව කතා කළා. අජිත් මහත්මයා දැන් අපි ඊළඟට සූදානම් යලකන්නේ වී වගාව පිළිබඳව කතා කරන්න ඉතුරුලා තියෙන විනාඩි 5ක් වගේ කාලය ඇතුළත අපිට ප්‍රවේශයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් අපි වසන්ත මහත්තයාට ඉක්මනින් ඉඩ දෙමු විනාඩි 3-4කට මේ විශේෂ පණිවිඩයක් ලැබිලා තියෙනවා. මේ දැන් තමයි මගෙත් මේ ජංගම දුරකථනයට ලැබුණේ. මොකද බතලගොඩ වී පරිශන හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂතුමන් විසින් නිල පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ කාලේ කෘෂි රසායන ද්‍රව්‍ය අඩුයි. විශේෂයෙන්ම වල්නාශක අඩුයි. මේක නිසා අර නීති විරෝධී එහෙම නැත්නම්
අනවසරයෙන් අපේ රටේ භාවිතය වෙන වල්නාශක ද්‍රව්‍ය දැන් වෙළඳපොලේ තියෙනවා. මේක නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නොකළ වල්නාශක භාවිත කරන්න එපා කියලා හදිස්සියේ මේ මාධ්‍ය හරහා දැනුවත් කරන්න කියලා පණිවිඩයක් කරලා දිනවා. ඒකෙන් ගොයමට විශාල හානියක් වෙන්නට පුළුවන් කියන කාරණය. මොකද ගොයමේ මුල් සති 3-4 තුල අපි වල් වලින් තොරව ගොයම තියාගත්තේ නැත්නම් ගොයම විනාශ වෙනවා. ඒක නිසා අර අපි මේ වසන්ත මහත්තයා කියයි බිම් සකස් කිරීමේ ඉදම්ම මේ ගැන සැලකිලිමත් වෙනවා නම් අපිට රසායන ද්‍රව්‍ය වලට යන්න වෙන්නේ නැහැ. රසායන ද්‍රව්‍ය භාවිත කරන්නට උනත් අර කියන අනවසර එහෙම නැත්නම් නිර්දේශය නොවන වල්නාශක භාවිත කිරීමෙන් මිලදී ගැනීමෙන් වළකින්න කියන කාරණේ අපි මතක් කරනවා. හොඳයි එහෙමනම් අපි මේ ඉතුරු ලැබෙන කෙටි වෙලාව ගැන සාකච්ඡා කරමු වසන්ත මහත්මයා. යලකන්නේ විවගාවේදී අපි මොන වගේ කාරණාද වඩාත් අවධානයට ගත යුත්තේ? ඔව් දැන් මේ වෙනකොට එකක් තමයි ලෝක වෙළඳපොලේ රසායනික පොහොරවල මිල ගොඩාක් අධික වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෘෂි රසායන ද්‍රව්‍ය අනිකුත් ද්‍රව්‍යත් වෙළඳපොලේ හිග මට්ටමක තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ මිලත් ගොඩාක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා නමුත් අපේ ගොවි මහත්තයාට දැන් කන්න දෙකක් අපහසුතාවයෙන් තමයි කරගෙන ගියේ. ඒක නිසා ඉදිරියට දැන් මේ කන්නේත් ඒ தത്വෙට ඇති වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපේ ගොවි මහත්තුරු විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. කොහොමද අපි මේ තියෙන தത്വයත් එක්ක අපි කොහොමද අපේ ගොවිතැන සකසුරුවම්බ සකස් කරගෙන යන්නේ කියලා. ඒ නිසා අපි මම මුලින්දම්ම කියන්නම් අපිට මූලික බිම් සකස් කිරීමේ ඉඳන් මේ වැඩේ පටන් ගන්න ඕන. එතකොට මුලින්ම අපි කරන්න ඕන අපි බීජ හෝ පැල සිටවන්න දින 21කට අඩුම මාසයකට කලින්වත් මූලික බිම් සකස් කිරීම ආරම්භ කරන්න ඕන. ඒක කරන්න ඕන අපි වැවෙන් වතුර දෙද්දිම බලන් ඉන්නේ නැතුව කන්නේ මුලම ලැබෙන අපිට වර්ෂාවෙන් බිම් සකස් කිරීම ආරම්භ කරොත් ඔන්න අපේ වැවේ වතුර ටිකත් ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන මූලික බිම් සකස් කිරීම කරන්න ඕන පුළුවන් නම් කුඹුරු වල අර රොටවේටරේම දිගින් දිගට පාවිච්චි කරන්න හොඳ නෑ. ඒකෙන් සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර තමයි පොළව කැඩෙන්නේ. එතකොට වී ගහක සාමාන්‍යයෙන් අඟල් 8කට වඩා පැතිරිච්ච මූල මණ්ඩලයක් යනවා. එතකොට අර අඟල් 4ක විතර මට්ටමේ මෙයා නතර වෙන්න ගත්තොත් වෙන්නේ ගහ හැදෙන එකත් ඒ වගේම නතර වෙනවා. එතකොට එයා ලොකු වස්වැන්නක් අපිට දෙන්නේ. ඒ නිසා අපිට කන්න 2-3කට සැරයක්වත් අඟල් 8කට වඩා ගැඹුරට අපිට බිම් සකස් කරගන්න පුළුවන් නම් අන්න වටිනවා. එක්ක ඩිස් නගුලක් වගේවත් පාවිච්චි කරලා ඒ ගානට බිම් සකස් කරගන්න ඕනේ. එතකොට පළවෙනි බිම් සකස් කිරීම කරලා අපි දෙවෙනි බිම් සකස් කරගන්න දින 14ක්වත් ගන්න ඕන. එතකොට පළවෙනි බිම් සකස් කරනකොට කරන්න ඕන පිඩලි විදියට තමයි අපි බිම් සකස් කරන්න ඕනේ. එතකොට මේ පිඩල්ලෙන් 3න් 2ක් විතර තමයි අපි ජලයෙන් යට කරන්නේ. සම්පූර්ණ ලියද්දම ජලයෙන් යට කරන්නේ නැහැ. එතකොට අර ඒ අපි ඉපනැල්ලේ තිබිච්ච වල් බීජ පැලවෙන්න පුළුවන් මේ දින කීපය තුල අර මේ උඩට තියෙන කොටසෙන්. එතකොට අපි දෙවෙනි බිම් සකස් කිරීම දින 14න් කරනකොට මේ තියෙන වල් බීජ වලින් පැලවෙච්ච ටික ඔන්න විනාශ වෙලා යනවා. ඊට පස්සේ තුන්වෙනි බිම් සැකසුම අපි කරන්නේ බිම මඩ කිරීම සහ ලෙවල් කිරීම. ඒක කරන්නේ එතන ඉඳන් තවත් දින 10කට පස්සේ. එතකොට බැරි වෙලා හරිය අර දෙවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ ඉතිරි වෙලා තිබිච්ච වල් බීජ තිබුණොත් ඔන්න තුන්වෙනි බිම් සකස් කිරීමේදී නැති වෙලා යනවා. එතකොට අපේ ගොවි මහත්තයාට වගාවේදී පැලවෙන වල් ප්‍රමාණය හරිම අඩුයි. එතකොට අර මේ වල් බෙහෙත් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් තරම් වල් මර්ධනය කරගන්න පුළුවන්. ඒක සඳහා අපිට පුළුවන් නම් හොඳයි පැරිෂුට් ආකාරයේ අලුත් තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා නම් ඔන්න ඉතිරි ටික අපිට ජලයෙන් වල් ටික මර්ධනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අපි පළවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ අපි පස මේ සාරවත් කරගන්න එක තමයි වැඩිපුරම කරන්න ඕන. ඒ නිසා අපිට පුළුවන් නම් ගිරිසීඩියා වෙන්න පුළුවන්, වල් සූර්යකාන්ත වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් පෝෂක ද්‍රව්‍ය තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අක්කරයකට අපිට පුළුවන් ඔසවගෙන යන්න පුළුවන් මිටි 40ක් 45ක්වත් අපිට කන්න එකට සැරයක් දාගන්න පුළුවන් නම් ඊටම හොඳයි. ඒක ඔන්න පළවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ තමයි දාගන්නේ. ඊට පස්සේ දෙවෙනි බිම් සකස් කිරීමේදී අපිට යොදා ගන්න පුළුවන් කුකුල් පොහොර වගේ ඒවා තියෙනවා නම් අපිට යොදා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මඩ කරලා මට්ටම් කරාට පස්සේ අපිට කොම්පෝස්ට් වගේ හදාගත්ත ඒවා තියෙනවා නම් අපි බීජ දානකොට නැත්නම් පැල සිටවනකොට ඒ අවස්ථාවේදී යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පඳුරු දෑම සඳහා පඳුරු ප්‍රමාණය වැඩි වීම සඳහා දින 10 යනකොට පඳුරු දෑම ආරම්භ වෙනවා. අපිට පෙනුන්නේ නැති වුණාට ගහේ ආරම්භ වෙනවා. ඒ වෙනකොට නයිට්‍රජන් පෝෂකය කියන එක
අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන. පස්සේ ඒ වගේම පුළුවන් තරම් ආලෝකය ලැබිලා තියෙන්න ඕන. ඒ නිසා ඒ අවස්ථාව වෙනකොට නයිට්‍රජන් අඩු මට්ටමක පවත්වා ගන්න හොඳ නැහැ කුඹර. අපිට පුළුවන් නම් කුකුල් පොහොර වගේ එකක් නැත්නම් ගිරිසීඩියා වගේ කොළ වගේ වවල් සූරිකාන්ත වගේ වගුමත් එක්ක අපිට පල් කරලා හදා ගන්න පුළුවන්. නයිට්‍රජන් වැඩි පොහොරක් නැත්නම් ඔය මාළු ටොනික් එක කියලා කියනවා. ඒකෙත් නයිට්‍රජන් ගොඩක් වැඩි. ඒ වගේ පොහොරක් අපි පාවිච්චි කරොත් අන්න අර මූලිකව අපිට වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම පස පෝෂණය කරගෙන යෑම අපි මුලින්දම්ම කරගෙන යන්න පුළුවන්. දැන් අර කාබනික විදියට හරි ඒ අවස්ථාවට ගේන්න ඕනේ නැත්නම් ගොවි මාත්‍යා අපහසුතාවයටපත් වෙනවා. හොඳයි අපිට මේ ඔස්සේ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්න තිබුණත් අපිට මෙපමණයි කාලය ලැබිලා තියෙන්නේ වසන්ත මහත්මයා. අපි තවත් දවසක මේ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කතා කරමු. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා.